අද අපි කතා කරන්න යන්නේ ෆ්ලෝ chart ගැන. මේක මම ඉස්සෙල්ලා කතා කරපු ඇල්ගොරිතම් ලෙසන් එකේම කොටසක්. මොකද්ද මේ ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ? ඇත්තටම ෆ්ලෝ chart එකක් කියන්නේ මේ ඇල්ගොරිතම් කියලා මම කතා කරපු දේ. ඒ කියන්නේ ඇල්ගොරිතම් එකක් රූප සටහනක් විදිහට දක්වන්නේ කොහොමද කියලා. කියන්නේ graphical representation එකක් කරන්නේ කොහොමද කියලා. graphic එකක් විදිහට මේක පෙන්නකොට ඇත්තටම කෙනෙකුට තව දුරටත් අවබෝධ වෙනවා. graphic එකක් විදිහට දක්වනකොට මේකටම ඇත්තටම මේකට පාවිච්චි කරන symbols ටිකක් ලාංඡන ටිකක් ඒක එහෙම නැත්නම් අඳින ආකාරයක් සම්බන්ධ ප්‍රමිතිගත විදිහක් තියෙනවා. ඒ කියන්නේ internationally recognized method එකක් තියෙනවා මේක අඳින්න. අපි මේක අඳින්න කලින් අන්නේ අඳින විදිහ සම්බන්ධව කතා කරලා ඉන්න ඕනේ. සිම්බල් එකයි. ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා මම එකින් එක විස්තර කරගෙන යනවා මෙතන. අපි ඇල්ගොරිතම් වල කතා කරා ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි ගැන. ඉතින් මේ ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි අඳින්න තියෙන විදිය මම ස්ක්‍රීන් එකේ පෙන්නනවා ඔයගොල්ලන්ට. මේ ස්ක්‍රීන් එකේ පෙන්නන විදියට තමයි ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි ෆ්ලෝ chart එක දක්වන්නේ. ඊට පස්සේ ඔබට මතකයි ඉන්පුට් එක අවුට්පුට් එක ගැන අපි කතා කරා. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දක්වන්නේ මම දැන් මේ ස්ක්‍රීන් එකේ දාන මේ විදිහේ geometrical shape එකක් තමයි මේ ඔයගොල්ලන් ඉන්පුට් එකටයි අවුට්පුට් එකටයි පාවිච්චි කරන්න ඕනේ. අපි කතා වුණානේ process එක ගැන. අපි කරන ක්‍රියාදාමය ගැන. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ geometrical shape එකක්. rectangle එකේ ස්වරූපය ගත්ත geometrical shape එකක් තමයි පෙනෙන්නේ. ඔයගොල්ලෝ මේ shapes ටික ඇත්තටම මතක තියාගන්න ඕනේ. හේතුව තමයි exam එකකදී අහන්න පුළුවන් මේ shape එක හැඩය. එහෙම නැත්නම් shape එකක් දීලා ඒකෙන් කියවෙන්නේ මොකද්ද කියලා වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මීට අමතර symbols දෙකක් ගැන grade 6 වලදී කතා කරනවා. මම ඒක මේ තව ඉස්සරහදී කතා කරන්නම්. මොකද අපිට මේ flow chart වල එක් උදාහරණයක් එක්ක මේ flow chart එක කතා කරන්න තියෙන නිසා. මේ විදිහට ඔයගොල්ලන් මතක තියාගන්න මේ shapes ටික. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා ඇල්ගොරිතම් වල තුන්වෙනි පාඩමේදී අන්තිමට විස්තර කරා ඇල්ගොරිතම් එකක් උදාහරණයක් විදිහට අරගෙන විස්තර කරා. ඉතින් ඒ නෝට් එක මම මෙතනින් දක්වනවා. මේ කියන්නේ ඒ එක්සැම්පල් එක ඔයගොල්ලන්ට දක්වනවා. මේ දක්වලා තියෙන එක්සැම්පල් එකත් එක්ක ෆ්ලෝ chart එකක් කොහොමද යන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඒකේ ස්ටෙප් 1 වල තියෙනවා ස්ටාර්ට් එක. එතකොට ඕගොල්ලන් දන්නවා ස්ටාර්ට් එකට දක්වන්න ඕන ෂේප් එක මොකක්ද කියලා. ඕගොල්ලන් ඉස්සලම ඒක දක්වන්න. ස්ටෙප් 2 එකේදී ඒ එක්සැම්පල් එකේ දක්වලා තියෙනවා get the length of the rectangle. එතකොට ඕගොල්ලන් එතනදී පාවිච්චි කරන්න ඕනේ ඉන්පුට් එක. ඉන්පුට් එකක් තමයි මෙතනින් එන්නේ. එතකොට ඉන්පුට් එකට පාවිච්චි කරන ෂේප් එක එතනදී පාවිච්චි කරලා මතක තියාගන්න ඕනේ මේ ෆ්ලෝ chart එක අඳිනකොට මේ ෂේප් එක මැද තමයි ඕගොල්ලන් මේ අදාළ දේ ලියන්න ඕනේ. එතකොට get the length of the rectangle දෙවෙනි ස්ටෙප් එක. ඇල්ගොරිතම් එකේ දෙවෙනි ස්ටෙප් එක ෂේප් එක මැදින් මේ විදිහට ලියන්න. step 3 step 3 දී අපි ගත්තා get the width of the rectangle. ඍජුකෝණාශ්‍රයේ පළල ලබා ගන්නවා මේ step 3 එකේදී කියලා තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන් එතනදිත් ඇවිල්ලා ඒක ඉන්පුට් එකක්.
එතකොට මේ ඉන්පුට් එකට අදාළ ෂේප් එක තමයි මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ස්ටෙප් 4 එකේදී අපි ෆෝමියුලා එකක් ලියුවා. සමීකරණයක් ලියුවා. ඒරියා සමානයි length multiply by width. එතෙන්දී තමයි මේ අපේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. දිගයි පළලයි ගත්තා වර්ගඵලයේ විදිහට මේ දිග පළල වැඩි කිරීමේ process එක තමයි උන්වතනේ දෙන්නේ. දැන් මෙතන process එක මොකද්ද input එක මොකද්ද කියලා වෙන වෙනම අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ම ලියන ඇල්ගොරිතම් එකේ. ඒ නිවැරදි shape එකම එතනට යොදන්න ඕනේ එතනදී ඒ අවබෝධ කර ගැනීම තුල. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පේනවා process එක දක්වන්න ඔයගොල්ලන් පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ shape එකක් ඔයගොල්ලන්ට screen එකේ පේනවා. එතනදී විදිහට දක්වනවා. step 5 වලට එනවා get the area of the rectangle. එහෙමනම් දැන් අපි මේ step 5 වලදී තමයි output එක ගන්න. එහෙමනම් output එක පෙන්නන්න අපි එකම shape එකක් තමයි පාවිච්චි කරන්නේ input එකටත් output එකටත්. එහෙනම් output එකක් පෙන්වන්න ඕනේ එම shape එකේ මැද මේ විදිහේ සඳහන් කරලා. ඔයාලට exam එකකට flow chart එකක් එනවා. සාමාන්‍යයෙන් ඕනම examination එක තියෙන ප්‍රශ්නයක් තමයි සරල ගැටලුවක් දීලා ඒක මේ flow chart එක දක්වන විදිය. step 6 වලදී end එක තමයි මේ example එකේ දක්වලා තියෙන්නේ. එතකොට end එක දක්වන්නේ start එක දක්වන්නේ එකම shape එකකින් ඕගොල්ලන් ඒ විදිහට end එක දක්වන්න. උඩින් යටින් start එකයි end එකයි තියෙන්නම ඕනේ. මේ මැද්ද තමයි ඕගොල්ලන්ගේ මේ algorithm එකේ steps ටික sequence එකකට, ඒ කියන්නේ හොඳම ගලා යෑමකට දක්වලා තියෙන්න ඕනේ. start වල symbols ගැන ආපහු පොඩ්ඩක් කතා කරනවා. start එක end එකට අදාළ shapes ටික කතා කළා. input එකට අදාළ shapes ටික කතා කළා. process එකට අදාළ shapes ටික කතා කරා. තව අමතර දෙකක් ගැන ඊළඟට කතා කරනවා. screen එකේ දානවා මේ විදිහේ shape එකක් පාවිච්චි කරනවා. අපි යම්කිසි තීරණයක් ගන්නකොට කියන්නේ decision making එකකදී පාවිච්චි කරන yes no කියලා එන මෙන්න මේ විදිහේ shape එකක් screen එකේ තියෙන shape එකක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා කිසියම් අවස්ථා දෙකක් ගැන කතා කරන්න වෙන. වැඩිදුර විස්තර grade 7 වලදී කතා කරනවා මේකේ 6 වල මෙතන මේ step එක ගැන කතා කරන්නේ ගොඩාක් ලොකුවට. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේ shape එක ඔයාලා දැනගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ shapes වල ඊළඟ තව මේ තියෙනවා අපි පාවිච්චි කරන arrows. මේ දෙපැත්තට ගලන arrows පාවිච්චි කරනවා මේ දිශාව දක්වන්න. It is used to indicate the direction of data flows. මේ data ගලා යන පැත්ත දක්වන්න මෙන්න මේ arrows මේ විදිහට පාවිච්චි කරන එකත් මේ flow chart වලම එන විදිහක් graphical shape එකක්. සාමාන්‍ය exercise එකක් විදිහට ඔයගොල්ලන්ගේ reading book එකේ page 61 62 වල තියෙන flow chart දෙක ඔයගොල්ලෝ නැවත අඳින්න ඕනේ. ඔයගොල්ලෝ නැවත අඳිනකොට මේක ගැන අදහසක් ටිකක් එනවා. මොකද ඊළඟට අපි අභ්‍යාස කීපයක් දෙනවා. ඒ වගේදී වැදගත් වෙනවා. ඉතින් මේ දෙක ඔයගොල්ලන් පැහැදිලිව ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා අඳින්න මේ එතකොට හොඳට අවබෝධ වෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන් මේ නෝට් එක ලස්සනට හදා ගන්න ඕනේ. ක්‍රමවත්ව පැහැදිලිව ලියලා හදා ගන්න ඕනේ.